දරුවනි 2018 වර්ෂයේ රචනා ප්‍රශ්න පත්තරේ C කොටස. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ තාක්ෂණ වේද සඳහා විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ C කොටස අපිට ලැබෙන්නේ රසායන විද්‍යා දැනුම යටතේ. දැන් මෙන්න මේ ප්‍රශ්නය විශේෂයෙන්ම බහුආයනික සහ පරිසර රසායන මිශ්‍ර වෙච්ච ගැටලුවක්. අපි දන්නවා මේ බහුආයනික කියන කෙනා නිශ්චිත පරිදි අපි පරිහරණය කරේ නැත්නම් පරිසරයට සිදුවන හානි ඊටම වැඩි. ඒක නිසා අපි ගොඩක් වෙලාවට බහුආයනික අනවශ්‍ය පරිදි පරිහරණය කිරීම, ඒ වගේම අනවශ්‍ය පරිදි බැහැර කිරීම පරිසරයට ඊටම හානිකර වෙනවා. ඒ වගේම තමයි අනෙත් පැත්තට ජීවීන්ටත් පිළිකාකාරක වශයෙන් සුසනාබාධ හැදීමට, ඒ වගේම අපි ගත්තොත් එහෙම ඔය ඇරෝමැටික සංයෝග මගින් සිදුවන හානිකර තත්ත්ව වගේ දේවල් පවා ඇතිවීමට ඉඩකඩ තියෙනවා. හරි. මෑතකදී සිදු කරන ලද සමීක්ෂණවලට අනුව සාගර තුළට බැහැර කරන ලද ප්ලාස්ටික් අතිවිශාල ප්‍රමාණයක් පැසිෆික් සාගරයේ මත එකතු වීම සිදු වී ඇති බව වාර්තා විය. මෙම සාගරයේ මත පාවෙමින් පවතින ප්ලාස්ටික් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 80000ක් පමණ වෙතයි අනුමාන කොට ඇත. මෙම ප්ලාස්ටික් සහිත අපද්‍රව්‍ය එකතු වී ඇති ප්‍රදේශය මහා පැසිෆික් කසල පැල්ලම ග්‍රේට් පැසිෆික් ගාබේජ් පැච් ලෙස හඳුන්වනු ලබයි. හරි. ඉදිරියට යමු බලන්න. ප්ලාස්ටික් යනු කෘත්‍රිම බහුවායකද ස්වභාවික බහුවායකද? රයිට්. දරුවනේ අපි දන්නවා අපි ප්‍රශ්න ටික ඉස්සර බලමුකෝ. ප්ලාස්ටික් සතු ප්‍රධාන වාසියක් සඳහන් කරන්න, ප්ලාස්ටික් සතු ප්‍රධාන අවාසියක් සඳහන් කරන්න, ප්ලාස්ටික් මගින් ඇතිවන පාරිසරික බලපෑම අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් සඳහන් කරන්න, ප්ලාස්ටික් පිලිස්සීම් මගින් මානවයා මත ඇතිවිය හැකි බලපෑමක් සඳහන් කරන්න, මහා පැසිෆික් කසල පැල්ලම මගින් පැසිෆික් සාගරයේ මත්ස්‍ය ගහණයට සිදුවිය හැකි බලපෑම කුමක්ද? හරි. අපි ඉදිරියට යමු. ප්ලාස්ටික් යන කෘත්‍රිම බහුවායකයක්ද ස්වභාවික බහුවායකයක්ද? දරුවනේ අපි හැමෝම දන්නවා ප්ලාස්ටික් කියන්නේ කවුද? කෘත්‍රිම බහුවායකයක්. හරි. එතකොට ඔබ දන්න කෘත්‍රිම බහුවායක කෘත්‍රිම බහුවායක. එතකොට අපි ගත්තොත් එහෙම ස්වභාවික බහුවායක. අපි මොනවද දන්න කෘත්‍රිම වෙනත් බහුවායක? කෘත්‍රිම බහුවායක. ඕනේ පොලිඑතිලීන්, පොලිප්‍රොපිලීන්, PVC, PET, PET, පොලිඑතිලීන් ටෙර්ටලේට් මේ ඔක්කොම මොනවද? කෘත්‍රිම බහුවායක. අපි දන්න ස්වභාවික බහුවායක මොනවද? පිස්ටය, සෙලියුලෝස්, ඊට පස්සේ කයිටින්, පෙප්ටිඩෝග්ලයිකෑන් මේවා මොනවද? ස්වභාවික බහුවායකනේ. රයිට්. එතකොට ස්වභාවිකවයි කෘත්‍රිමවයි දෙවිදියටම තියෙන පුළුවන් තවත් බහුවායක තියෙනවා. කවුද? රබර්නේ. ස්වභාවික රබර් සහ පොලිඅයිසොප්‍රීන් ගත්තාම මෙයා මේ කෘත්‍රිමව සහ ස්වභාවික කියන ආකාර දෙකෙන්ම අපිට දක්න ලැබෙන බහුවායක වෙනවා. හරි. ප්ලාස්ටික් සතු ප්‍රධාන වාසියක් සඳහන් කරන්න. දැන් ප්ලාස්ටික් ගත්තොත් පළවෙනි වාසිය තමයි ප්ලාස්ටික් ආර්ථික වශයෙන් වාසිදායකයි. ඒ වගේම ප්ලාස්ටික් කියන කෙනා සැහැල්ලුයි. ප්ලාස්ටික් විවිධ කාර්යයන් සඳහා යොදාගත හැකි වෙනවා. නේද? මේවා ප්ලාස්ටික් වල වාසි. පළවෙනි වාසිය අපි ගත්තොත් එහෙම ලාභදායි. පළවෙනි එක. දෙවෙනි එක විවිධ කාර්යයන් සඳහා යොදාගත හැක. යොදාගත හැක. විවිධ කාර්යයන් සඳහා යොදාගත හැක.
ඒ වගේම සැහැල්ලුය. හතරවෙනි එක නිපදවීම පහසුයි. නිපදවීම පහසුයි. මේවා ප්ලාස්ටික් වල තියෙන ප්‍රධාන වාසි විදිහට අපිට දක්වන්න පුළුවන්. හොඳයි එහෙනම් ඉස්සරහට යම් බලමු දරුවනේ. ප්ලාස්ටික් සතු ප්‍රධාන අවාසියක් සඳහන් කරන්න. දැන් ප්ලාස්ටික් ගත්තොත් එහෙම මේ ප්ලාස්ටික් වල තියෙන ප්‍රධානම අවාසියක් තමයි ප්ලාස්ටික් දි รา පත් වෙනොත් කැමතිද? අකමැති කෙනෙක් නේ. ඒ කියන්නේ මෙයා ජෛව හායනයට ලක් වෙන්න කැමතිද? නෑ නේ. එහෙනම් අපිට තියෙන ප්‍රධානම අවාසිය තමයි මෙයාගේ හරි දි รา පත් වීම. එහෙම නැත්නම් ජෛව හායනය ඉතා අපහසුය. ඉතා අපහසුයි. හරි. ඊළඟ ප්‍රශ්නය බලන්න. ප්ලාස්ටික් මගින් නැතිවන පාරිසරික බලපෑම අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් සඳහන් කරන්න. අපි දන්නවා මේ පාරිසරික බලපෑම් අවම කරන්න අපිට ප්‍රධාන වශයෙන්ම සංකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි 3R සංකල්පය. 3R සංකල්පය. අනිත් එක සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය. දැන් මේක හිතට එනේවා ලියලා බෑ. පැහැදිලිද? දැන් මේ රසායන විද්‍යා ප්‍රශ්නවලදී ඔබ ඉගෙනගත්ත සිද්ධාන්ත මෙයත් එක්ක මැප් කරන්න ඕනේ. සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය. 3R සංකල්ප සහ දැන් 3R සංකල්පයක් තියෙනවා අපි 3R සංකල්පය යටතේ තියෙනවා reduce reuse සහ recycle කියන එක. reduce කියන්නේ අවමකරණය. reduce. reuse කියලා කියන්නේ නැවත නැවත භාවිතය. recycle කියන්නේ ප්‍රතිචක්‍රීකරණය. අපිට නම් පළවෙනියටම මේ පාරිසරික බලපෑම අවම කරන්න පුළුවන් භාවිතය අවම කිරීම. ප්ලාස්ටික් භාවිතය අවම කිරීම. reduce. භාවිතය අවම කිරීම. reduce. reuse. හරි. නැවත නැවත භාවිතය. ප්ලාස්ටික් නැවත භාවිතයට ගත හැකි විට භාවිතයට ගැනීම. හැබැයි මේ හැම ප්ලාස්ටික්යක්ම ගන්න බෑ පුතේ. තුන්වෙනි එක ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය. රීසයිකල් කරනවා කියලානේ. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය. හතරවෙනි එක මේ ප්ලාස්ටික් වෙනුවට අපිට ආදේශක හඳුන්වා දෙන්න පුළුවන් නේ. ප්ලාස්ටික් වෙනුවට ආදේශක භාණ්ඩ හඳුන්වා දෙන්න. ප්ලාස්ටික් වෙනුවට ආදේශක හඳුන්වා දීම. ප්ලාස්ටික් වෙනුවට ආදේශක හඳුන්වා දීම. පැහැදිලි මම හිතන්නේ. ක්‍රියාමාර්ග දෙකක් අහන්නේ. හැම වෙලාවෙම මේ සංකල්පයක් එක්ක මැච් කරන්න බලන්න. දැන් සුපිරිසුදු නිෂ්පාදන සංකල්පයේදී කියනවා අපද්‍රව්‍යයක් කියන්නේ මොකද්ද? වැරදි ස්ථානයක වැරදි ආකාරයට පවතින මිලදී සම්පතක්. එතකොට හැම වෙලාවෙම මේ මිලදී සම්පත
අපිට නිසි පරිදි ප්‍රයෝජනයට ගත්තොත් මිලක් කරන්න පුළුවන් නේ. රයිට්. ඉදිරියට යන්න. ප්ලාස්ටික් පිලිස්සීම් මගින් මානවයා මත ඇතිවිය හැකි බලපෑමක් සඳහන් කරන්න. රයිට්. ප්ලාස්ටික් පිලිස්සීම් මගින් මානවයා මත ඇතිවිය හැකි බලපෑමක් සඳහන් කරන්න. රයිට්. අපි ගත්තොත් එහෙම පළවෙනි දේ තමයි ඔය බහුචක්‍රීය ඇරෝමැටික සංයෝග බයිපෙඩල් කියලා කියන්නේ සංයෝග වාතයට එක්වීම. දෙවැනි එක පිළිකාකාරක මොකද වෙන්න පුළුවන්? පිළිකාකාරක වායුගෝලයට එක්වීම. රයිට්. ඒ වගේම වායු දූෂණය වගේ දේවල් අපිට කියන්න පුළුවන් නේ. ශ්වසනාබාධ ඇතිවීම. ශ්වසනාබාධ ඉහළ යාම. හරි. මේ වගේ බලපෑම් වෙන්න පුළුවන්. රයිට්. මානව වර්ගය වෙන්න. ඊළඟට මහා පැසිෆික් කසල පැල්ලම මගින් පැසිෆික් සාගරයේ මත්ස්‍ය ගහණයට සිදුවිය හැකි බලපෑම කුමක්ද? පැහැදිලිවම මත්ස්‍ය ගහණය වර්ධනය වීම අඩුවන අතර මත්ස්‍ය ගහණය විනාශ වීම සිදුවේ. මේ කසල පැල්ලම මහා පැසිෆික් කසල පැල්ලම නිසා වෙන්න පුළුවන් ප්‍රධානම හානිය තමයි මත්ස්‍ය ගහණය වර්ධනය අවමීම සහ දැනට සිටින මත්ස්‍ය ගහණය විනාශ වීම. මත්ස්‍ය ගහණය පහළ යාම හා විනාශ වීම. මෙන්න මේ කියන දේ තමයි ප්‍රධාන වශයෙන් වෙන්න පුළුවන් මත්ස්‍ය ගහණය අපි බලාපොරොත්තු වුණාට වැඩිය ඊටාම පහළ යාමක් තමයි දරුවනේ සිද්ධ වෙන්නේ. නේද? රයිට්. මේ ප්ලාස්ටික් මෙයාලා ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරලාට ශරීරයේ ද්‍රව්‍ය විදිහට තැම්පත් වෙන්න පුළුවන්. මසුන්ට පිළිකාකාරක වෙන්න පුළුවන්. තමන්ගේ අභිජන්‍ය කටයුතු කරගෙන යාමට බැරි තත්ත්වපත් වීමට ඉඩ තියෙනවා. හරි. අපි එහෙනම් ඉදිරියට යමු බලන්න. B කොටස. පානීය ජලය යනු ස්වභාවික පුනර්ජනනීය සීමා සහිත සම්පතක් වේ. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ජලය බීමට සුදුසු පරිදි සකස් කොට බෙදා හැරීම සිදු කරයි. ජල චක්‍රය ස්වභාවික චක්‍රයකි. ඒ විස්තර කරන්න. ජලයේ ස්ථිර කඨිනත්වය සඳහා හේතු වන ප්‍රධාන කැටායන දෙක මොනවාද? දැන් මෙතන අහන්නේ කඨිනත්වය නෙමෙයි ස්ථිර කඨිනත්වයනේ. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ජලය පිරිසුදු කිරීමේ ක්‍රියාවලියේදී ජලය තුළ ඇති මඩාංශ ඉවත් කිරීමට යොදා ගන්න ලබන රසායනික ද්‍රව්‍යයක් නම් කරන්න. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් බෙදා හරිනු ලබන ජලය වාහන සේදීමට ශාකවලට ඒදීමට භාවිත නොකළ යුතුය. මේට හේතුව කෙටියෙන් පැහැදිලි කරන්න. හරි. ජල චක්‍රයේ ස්වභාවික චක්‍රයකි. එය විස්තර කරන්න. හරි. දැන් අපි දන්නවා මේ ජල චක්‍රය ගත්තොත් එහෙම දැන් වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ඝනීභවනයට ලක් කරලා වැස්ස මගින් ජලාශයට එනවා. ඒ වගේම ජලාශවල තියෙන ජලය වාෂ්පී භවනයට ලක්වීමෙන් වායුගෝලයට යනවා. ඒ වගේම සතුන් සිව්පාවුන් මිනිසා
ජලගෝලයේ ජලය පානය කරනවා. මේ ජීවීන් දහඩිය දැමීම මගින් වායුගෝලයට ජලාංශය එකතු වෙනවා. ඒ වගේම මල මුත්‍රා කිරීම මගින් ශිලාගෝලයට ජලය එක්වීම සිදු වෙනවා. ඒ වගේම ජලය ජලගෝලයේ තියෙන ජලය ශිලාගෝලයේ පාංශු ජලය විදිහට තැන්පත් වෙනවා. වර්ෂාව මගින් ජලගෝලයේ වෙත නැවත නැවත ජලය ලැබීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ශාකවල උත්සේදන ක්‍රියාවලිය මගිනොත් වායුගෝලයට ජල බිඳිති යනවා. ඒ ජල බිඳිති මොකද වෙන්නේ නැවතත් වර්ෂාව විදිහට ජලගෝලය තුළට ලැබීම සිද්ධ වෙනවා. මේක චක්‍රීයව තමයි සිද්ධ වෙන්නේ. ප්‍රධාන වශයෙන් එහෙම නැත්නම් මේක ඔබට චක්‍රයක් විදිහට අඳින්න ඕනේ. හරි. මෙහෙම ශිලාගෝලය ජලගෝලය එතකොට මේ ශිලාගෝලේ වායුගෝලයට උත්ස්වේදනය වාෂ්පීභවනය වගේ ක්‍රියාවල නිසා වායුගෝලයට ශිලාගෝලයේ තියෙන ජලය එක් වෙනවා කියලා කිව්වා. වායුගෝලයේ තියෙන ජලය වර්ෂාව මගින් ජලගෝලයට එකතු වෙනවා. ඒ වගේ වායුගෝලයෙන් ජලය වර්ෂාව එහෙම නැත්නම් ඝනීභවණයෙන් එකතු වෙනවා. දැන් ඝනීභවණය ඝනීභවණය මගින් එකතු වෙනවා. එතකොට ජල ගෝලයේ තියෙන ජලය වායු ගෝලයට වාෂ්පීභවණය එතකොට ශිලා ගෝලයේ තියෙන ජලය ගලාය මගින් ජලය ගෝලයට එකතු වෙනවා. ජල ගෝලයේ ජලය ශිලා ගෝලයට පාංශු ජලය විදිහට එකතු වෙනවා. ඒ වගේ ශිලා ගෝලයේ තියෙන ජලය කාන්දු වීම සිද්ධ වෙන්න පුළුවන්. right. මේ ටික අදහස් වෙන්න ඔබ පොඩි උත්තරයක් සකසා ගැනීම අවශ්‍ය වෙනවා දරුවනේ. හොඳයි එහෙනම් අපි ඉදිරියට යම් බලන්න. ජලයේ ස්ථිර කඨිනත්වය සඳහා හේතු වන ප්‍රධාන කැට ආයන. කැට ආයන කියන්නේ ධන ආයනනේ. එක උත්තරයයි තියෙන මොනවද? කැල්සියම් ධන ආයන සහ මැග්නීස් කැල්සියම් ධන දෙක සහ මැග්නීසියම් ධන දෙක. මේ වගේ හදන සංයෝග ගත්තොත් එහෙම කැල්සියම් කාබනේට් මැග්නීසියම් කාබනේට් කැල්සියම් බයිකාබනේට් මැග්නීසියම් බයිකාබනේට් කියන කට්ටිය. කැල්සියම් කාබනේට් මැග්නීසියම් කාබනේට් කැල්සියම් බයිකාබනේට් මැග්නීසියම් බයිකාබනේට් කියන සංයෝග තමයි ජලයේ ස්ථිර කඨිනත්වය සඳහා හේතු වෙන ප්‍රධාන කැටායන වන්නේ. ප්‍රධාන කැටායන දෙක වෙන්නේ කැල්සියම් ධන දෙක මැග්නීසියම් ධන දෙක. ප්‍රධාන සංයෝග තමයි කැල්සියම් කාබනේට් මැග්නීසියම් කාබනේට් කැල්සියම් බයිකාබනේට් සහ මැග්නීසියම් බයිකාබනේට් කියන කට්ටිය. right. එතකොට මේ ස්ථිර කඨිනත්වයට හේතු වන කැටායන ජලයට එකතු වීම ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන ආකාරයක් තමයි අම්ල වැසි කියන්නේ. මේ අම්ල වැසි වලදී මොකද වෙන්නේ? එහෙම නැත්නම් ආම්ලික ජලය ගත්තොත් එහෙනම් මේ ආම්ලික ජලය පසේ තියෙන මේ කැල්සියම් අයන මැග්නීසියම් අයන දිය කරගෙන මොකද වෙන්නේ? ජලාශය තුලට එහෙම නැත්නම් මේ ජල ප්‍රභව තුලට එක් කිරීම සිද්ධ වෙනවා. ඒක නිසා ජලයේ කඨිනත්වය ඉහළ යාම සිද්ධ වෙනවා. ඉතින් මේ ජලයේ තියෙන ස්ථිර කඨිනත්වය ඉවත් කිරීම සඳහා විශේෂයෙන්ම විවිධාකාරයේ ජල පෙරණ හඳුන්වා දීලා තියෙනවා. එහෙම නැත්නම් අපි දන්නවා මේ ඔය විශේෂයෙන්ම උතුරු මැද පළාත වගේ පළාත්වල වග්ගඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාම ඉහළ ගිහින් තියෙනවා. මෙන්න මේ
අධික කඨිනත්වයෙන් යුත් ජලය පානය කිරීම නිසා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේදී ජලය තුළ ඇති මඩාංශ ඉවත් කිරීමට යොදා ගන්න ලබන රසායනික ද්‍රව්‍යයක් නම් කරන්න. ජලය තුළ ඇති මඩාංශ ඉවත් කරන්න. පුතේ ජලය තුළ තියෙන මඩාංශ ඉවත් කරන්න අපි පාවිච්චි කරන කෙනා තමයි ඇලම් කියන කෙනා. ඇලම් කියන කෙනා. මේ ඇලම්ගේ සූත්‍රය තමයි Al2SO4 ට්‍රයිස් කියන්නේ. ඇලම් කියන්නේ භාවිත නාමය. මේ තියෙන සූත්‍රය සංයෝගය තමයි ඇලුමිනියම් සල්ෆේට් කියන්නේ. ඇලුමිනියම් සල්ෆේට් කියලා කියන්නේ. හරි. මේ මඩාංශු ඉවත් කිරීම සඳහා. එතකොට අපි ක්ලෝරින් දානවනේ පුතේ. ක්ලෝරින් දාන එකේ බලාපොරොත්තුව මොකද්ද? ජලයේ ඇති විෂ බීජ නාශනය සහ ජලයේ විරංජනය. සමහර වෙලාවට සක්‍රීය කාබන් දානවා. සක්‍රීය කාබන් බලාපොරොත්තුව මොකද්ද පුතේ? ජලයේ අවපැහැ ඉවත් කිරීම. එතකොට අපිට ක්ලෝරිනීකරණයට අමතරව තවත් දෙන්නෙක් ගැන කතා කරනවා අපිනේ. මොනවද කරන්න පුළුවන් අපිට? ඔව්. විශේෂයෙන්ම ඕසෝනීකරණය සහ පාරජම්බුල කිරණ වලට නිරාවරණය මගනොත් ජලය අපිට තවදුරටත් පිරිසුදු කර ගැනීම සිදු කළ හැකි වෙනවා. හැබැයි මේ ක්‍රම දරුවනේ ඊටාම මිලාදික ක්‍රම. ක්ලෝරිනීකරණය, ඕසෝනීකරණය සහ පාරජම්බුල කිරණ වලට එතන UV කිරණ වලට නිරාවරණය වෙන එක. සමහරලාට ක්ලෝරින් වායුව දාන එක අපිට ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ද්‍රව ක්ලෝරින් ගන්න පුළුවන් නේ. ඒ වගේම ක්ලෝරින් වල වෙනත් සංයෝග පරිසරයට හිතකාමීව පාවිච්චි කරන්න පුළුවන්. මොකද ක්ලෝරින් වායුව යම් හේකින් පරමාණුක ක්ලෝරින් බවට පත් වුණොත් මේ පරමාණුක ක්ලෝරින් කියන කෙනා ක්ලෝරින් වාතයේ බිඳෙහිලා පරමාණුක ක්ලෝරින් හැදුනොත් මේ පරමාණු ක්ලෝරින් ඕසෝන් වියන අඛණ්ඩව විනාශ කිරීම සිද්ධ කරනවා. එනිසා ක්ලෝරින් වායුව එච්චරම හොඳ කෙනෙක් නෙමෙයි. විරංජනය කරනවා කියන වචනේ මොකද්ද තේරුම් පුතා? වර්ණ ඉවත් කරනවා. right. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් බෙදා හරින ලබන ජලය වාහන සේදීමට ශාකවලට යෙදීමට භාවිත නොකළ යුතුය. මේට හේතුව කෙටියෙන් පැහැදිලි කරන්න. right. දැන් මෙතන උත්තරේ දෙකක් පේනවා. හරි. මෙන්න මෙතනට මං එන්න. මෙන්න මෙතනට. පානීය ජලය anu ස්වභාවික පුනර්ජනනීය සීමා සහිත සම්පතක්. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ජලය බීමට සුදුසු පරිදි සකස් කොට බෙදා හැරීම සිදු කරයි. පුතේ ජලය කියලා කියන්නේ සීමා සහිත සම්පතක්. එතකොට මේ සීමා සහිත සම්පත පානීය ජලයේ නිතාම සීමා සහිත සම්පතක්. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අධික මුදලක් වැය කරලා තමයි මේ ජල පිරිපහදු ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. පැහැදිලිද? මේ ජල පිරිපහදු ක්‍රියාවලිය සිද්ධ කරන්න අධික මුදලක් වැය කරලා. එතකොට අපි මේ සීමා සහිත ජල සම්පත වාහන සේදීම, ශාකවලට යෙදීම වගේ දේවල් කරොත් එහෙම ඊටාම අධික මුදල් නාස්තියක් සිද්ධ කරනවා. ඒ වගේම තමයි මේකේ අනෙක් පැත්ත තමයි ක්ලෝරින් කියන්නේ මේ ජලය තුල ක්ලෝරින් තිබීමේ සම්භාවිතාවක් තියෙනවා. ක්ලෝරින් කියන්නේ විරංජන කාරකයක් නිසා වාහනවල තින්තවලට ශාකවල තියෙන වර්ණකවලට හානි පැමිණීමට ඉඩ තියෙනවා. මෙන්න මේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් නිකුත් කරන ජලය නිසා. ජලය නේ හොදන්නේ. මොකද ඒක තියෙන්නේ මිනිසාට පානය කරන්න මිසක් ශාකවලට දාන එකට නෙමෙයි. මේක සුළු බලපෑම. ප්‍රධානම දේ තමයි මෙන්න මේක. ජලය පානීය ජලය anu සීමිත ස්වභාවික සම්පතකි. මේ නිපදවීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් අධික මුදලක් දරවනු ලැබේ. මෙම ජලය නාස්ති කර දැමීම ඉතා මුදල් නාස්තියක් වන අතර මෙම ජලයේ අඩංගු වන ක්ලෝරින් මිනිසාට බලපෑමක් නොකළද නැත්නම් ක්ලෝරින් මගින් මිනිසාට සිදුවන බලපෑම අවම වුවද ශාක සහ වාහනවල තින්තවලට එයින් යම් බලපෑමක් ඇති විය හැක. ඇති වේ නෙමෙයි ඇති විය හැක. right. පැහැදිලිද? හරි. ඉදිරියට යමු බලන්න. හරි.
භාවිතයෙන් පසු ඉවතලට ප්ලාස්ටික් බෝතල් යොදාගෙන සිසුවෙකු විසින් කරන ලද ක්‍රියාකාරකම පහත විස්තර කර ඇත. මෙම සිසුවා විසින් භාවිත කළ ප්ලාස්ටික් බෝතලයක් ජලයෙන් පුරවා එය හොඳින් මූඩියෙන් වසා වැසිකිළියේ ජල ටැංකිය සිස්ටර්න් එක තුළ බහලන ලදී. දැන් මෙම මගින් එම ජල ටැංකිය පිරීමට අවශ්‍ය ජල පරිමාව ලීටර 1කින් අඩුවීමක් සිදු වේ. එම නිසා වැසිකිළි එක්වරක් භාවිතයේදී අවශ්‍ය ජල පරිමාව ලීටර 1කින් අඩු කළ ගත හැකි වේ. මෙම ක්‍රමය මගින් දිනකට 10 වතාවක් වැසිකිළිය භාවිතා කරන පාසලක දින 30ක් තුළ ඉතිරි කරගත හැකි ජල ප්‍රමාණය කොපමණද? එක් ජල ඒකකයක් ලීටර 1000ක් නම් මෙම ක්‍රමය මගින් දින 30ක් තුළ ඉතිරි කරගත හැකි ජල ඒකක ගන්න කුමක්ද? වැසිකිළි භාවිතයෙන් පසු අත්සේදීම සඳහා දියර සබන් භාවිතය ජනප්‍රිය වී ඇත. දියර සබන් සහිත අපජලය පරිසරයට මුදා හැරීම නිසා ඇතිවිය හැකි පාරිසරික ගැටලුවක් සඳහන් කරන්න. අත්සේදීම මගින් නිපදවන දියර සබන් සහිත අපජලය නැවත වැසිකිළිය තුළටම භාවිත කොට ජල කළමනාකරණය දිරිගන්වන ක්‍රමයක් යෝජනා කරන්න. හරි. right. භාවිතයෙන් පසු ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදා සිසුවෙකු විසින් කරන ලද ක්‍රියාකාරකමක් පහත විස්තර කොට ඇත. මෙම සිසුවා විසින් භාවිත කළ ප්ලාස්ටික් බෝතලයක් ජලයෙන් පුරවා එය හොඳින් මූඩියෙන් වසා වැසිකිළියේ ජල ටැංකිය තුළ බහල් ලදී. මෙම ක්‍රමය මෙමගින් එම ජල ටැංකිය පිරීමට අවශ්‍ය ජල පරිමාව 1 ලීටරකින් අඩුවීමක් සිදු වේ. එම නිසා වැසිකිළිය එකවරක් භාවිතයේදී අවශ්‍ය වන ජල පරිමාව ලීටරකින් අඩු කළ හැකි විය. මෙම ක්‍රමය මගින් දිනකට 10 වතාවක් වැසිකිළිය භාවිතා කරන පාසලක දින 30ක් තුළ ඉතිරි කර හැකි ජල ප්‍රමාණය කොපමණද? එක වතාවකට ඉතිරි වෙනවා ඉතිරි වන ජල ප්‍රමාණය 1L. එම නිසා දිනකට ඉතිරි වන ජල ප්‍රමාණය දිනකට ඉතිරි වන සමානයි 1 ලීටර වැඩි කිරීම 1000. ඒ කියන්නේ 10 ලීටර දින 30 තුළ ඉතිරි වන ජල ප්‍රමාණය සමානයි 1000 L වැඩි කිරීම 30. ඒ කියන්නේ 30000 ලීටර්. දින 30 තුළ 30000 ලීටර් ඉතිරි වෙනවා. එක ජල ඒකකයක් ලීටර් 1000ක් නම් මෙම ක්‍රමය මගින් දින 30 තුළ ඉතිරි කරගත හැකි ජල ඒකක ගන්න. එහෙනම් මේ වැඩේට වැය වෙනවා 30000 ලීටර්. එක ඒකකයක් කියන්නේ 1000 ලීටර් නම් මේකට මේ කැපෙනවා ඒකක 30ක් ඉතිරි වේ. ඒකක 30ක් ඉතිරි වෙනවා. පැහැදිලිද? ඒකක 30ක් ඉතිරි වෙනවා. ඉදිරියට යමු. වැසිකිළි භාවිතයෙන් පසු අත්සේදීම සඳහා දියර සබන් භාවිතය ජනප්‍රිය වී ඇත. දියර සබන් සහිත අපජලය පරිසරයට මුදා හැරීම නිසා ඇතිවිය හැකි පාරිසරික ගැටලුවක් සඳහන් කරන්න. පුතේ දැන් මෙන්න මේ දියර සබන් කියන කෙනා විශේෂයෙන්ම පස දූෂණය කරනවා. පසේ ශාරීය බව
ඉහළ යනවා. ඉහළ නම් දෙවෙනි එක පාංශු දූෂණය හා ජල දූෂණයට හේතු වෙනවා. ඒ වගේම ජෛව හායනය ඉතාස්සෙමින් සිදු වෙනවා. ජෛව හායන ඉතාස්සෙමින් සිදුවේ. හරි. ඉදිරියට යමු බලන්න. අච්ඡේදය මගින් නිපද වෙන දියර සබන් සහිත අපජලය නැවත වැසිකිළිය තුළ භාවිත කොට ජල කළමනාකරණය හැකි කලරණය දිරිගන්වන ක්‍රමයක් යෝජනා කරන්න. දැන් අපිට මේ අත සෝදන ජලය තියෙනවනේ. මේ ජලය අපිට ටිකක් උස් ස්ථානයක අත සේදීම සඳහා ටිකක් උස් ස්ථානයක් පාවිච්චි කරවලා ටිකක් මදක් උස් ස්ථානයක් මෙහින් පිට වෙන ජලය අපිට හැකියාවක් තියෙනවා කොමෝඩ් එකේ තියෙන ටැංක් එකට දාලා ඊට පස්සේ මෙන්න මේ වැසිකිළිය ෆ්ලෂ් කරද්දී මෙන්න මේ ජලය එන්න දෙන්න. මේක සරලව ලිව්වොත් වඩාත් හොඳයි. මේක අත් හොදන්න තියෙන right. මේක ඉතාම හොඳ ක්‍රමයක් මම හිතන්නේ. හරි. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඉවතලන ජලයනේ මේක හොදන්නේ හැම වෙලාවෙම. එතකොට මොකද වෙන්න පුළුවන්? මේ සුද්ධ ජීවීන් එහෙම මෙන්න මේ ටැංකිය තුල වර්ධනය වෙලා මෙන්න මේවා තුල විෂ නිෂ්පාදනය සිද්ධ වෙන්න පුළුවන්. right. හොඳයි දරුවනේ එහෙනම් අපි මීළඟ ගැටලුව වෙත යමු. කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන සම්පත් 5M සංකල්පය අනුව කාණ්ඩ පහකට බෙදිය හැක. දරුවනේ මොනවද 5M සංකල්පය? Man, machine, material, method, money. දැන් 5M සංකල්පය වගේම තව එක්කෙනෙක් ඉන්නවා ජපන් 5S සංකල්පය කියලා. දැන් ඔබට මේ 5S සංකල්පය සහ 5M සංකල්පය කියන සංකල්ප දෙකම ඊටාම හොඳින් පුළුවන් වෙන්න ඕනේ. මෙම සංකල්පය මගින් ප්‍රකාශ කරනු ලබන අත්‍යවශ්‍ය සම්පත් කාණ්ඩ දෙකක් නම් මෙතඩ් සහ ක්‍රමවේද සහ අමුද්‍රව්‍ය වේ. හරි. 5M සංකල්පයට අනුව කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන අනෙකුත් සම්පත් කාණ්ඩ තුන මොනවාද? අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් සඳහන් කරන්න. නූතන 5M සංකල්පය තුළ ක්‍රමවේද සහ අමුද්‍රව්‍ය එක් කාණ්ඩයක් ලෙස සලකා අලෙවිකරණය යන M කාණ්ඩය අලුතින් ඇතුළත් කර ඇත. මෙම කාණ්ඩයේ වැදගත්කම විස්තර කරන්න. හරි. 5M සංකල්පයට අනුව කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අනෙකුත් සම්පත් කාණ්ඩ තුන මොනවාද? පළවෙනි එක man. නැත්නම් මේක man power කියලාත් කියනවා. මානව සම්පත. නැත්නම් මේකට මානව බල ශක්තිය කියලාත් කියනවා. machine යන්ත්‍ර සූත්‍ර. යන්ත්‍ර සූත්‍ර. ඊට පස්සේ money. මුදල්. පැහැදිලි මම හිතන්නේ. right. ඉදිරියට යන්න බලන්න. අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් සඳහන් කරන්න. පළවෙනි එක තමයි සංසුද්ධතාව.
අඩු නැත්නම් සාධාරණ මිලකට සාධාරණ වියදමකින් දිගු කාලයක් අඛණ්ඩව ලබාගත හැකි වීම. අඛණ්ඩව ලබාගත හැකි වීම. අඛණ්ඩව ලබාගත හැකි වීම. තුන්වෙනි එක. පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක තිබීම. මේක තමයි ප්‍රධාන වශයෙන් අපි සැලකිලිමත් වෙන්නේ අමුද්‍රව්‍ය තෝරා ගන්න. නූතන 5M සංකල්පය තුළ ක්‍රමවේද මෙතඩ් සහ මෙටීරියල් එක් කාණ්ඩයක් ලෙස සලකා අලෙවිකරණය මාකටිං යන කාණ්ඩය අලුතෙන් එකතු කර ඇත. මෙම කාණ්ඩයේ වැදගත්කම විස්තර කරන්න. අපි නිෂ්පාදනය කරන භාණ්ඩය පාරිභෝගිකයා තෘප්තිමත් වන පරිදි ලාභදායීව විකුණා ගැනීම. මේ මාකටිං කියලා කියනකොට මේ ගුණාට අන්දන එක හැම නෙමෙයි. මාකටිං කියන්නේ මේ ගුණාට අන්දන එක හැම නෙමෙයි. හරි ඒක මාකටිං නෙමෙයි. දිගු කාලයක් මේක කස්ටමර් සැටිස්ෆයි වෙන්න ඕනේ. හරි මේක මිලදී ගන්න කෙනා සැටිස්ෆයි වෙන්න ඕනේ. අපිට ප්‍රොෆිට් එකක් තියෙන්නත් ඕනේ. ලාභයක් තියෙන්නත් ඕනේ. හරි රයිට්. කල්ලිකුත් වූ එනමල් තින්ත තුළ අඩංගු කාබනික ද්‍රාවකය ආසවනය මගින් නිස්සාරණය කොට නැවත තීන්ත නිෂ්පාදන සඳහා යොදාගත හැකිය. එනමල් තින්ත තුළ ඇති කාබනික ද්‍රාවකය මගින් සිදු කරන කාර්ය කුමක්ද? ඉමල්ෂන් තීන් සඳහා යොදාගනු ලබන ද්‍රාවකය කුමක්ද? ඉමල්ෂන් තීන්ත භාවිතය එනමල් තීන්ත භාවිතයට වඩා පාරිසරිකව හිතකර වන්නේ ඇයි? ශ්‍රී ලංකාව තුළ එනමල් තින්ත නිෂ්පාදනයේදී කල්ලිකුත් වූ තින්ත මගින් කාබනික ද්‍රාවකය ලබා ගැනීමෙන් නිෂ්පාදකයට ලබාගත හැකි වාසි දෙකක් සඳහන් කරන්න. ඉතා ඉක්මනින් වියලෙන තින්ත වර්ගයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන ද්‍රාවකයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු ප්‍රධාන ලක්ෂණය කුමක්ද? එනමල් තින්ත ආලේප කිරීමෙන් පසු වියලීමේදී සිදුවන භෞතික වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. හොඳ දරුවනේ එහෙනම් අපි ඉදිරියට යමු. එනමල් තින්ත තුළ ඇති කාබනික ද්‍රාවකය. දැන් අපි දන්නවා තින්ත වර්ග දෙකක් තියෙනවා. එකක් එනමල් අනිත් එක ඉමල්ෂන්. එනමල් ඉමල්ෂන්. තින්ත වර්ග දෙක තමයි එනමල් සහ ඉමල්ෂන්. එනමල් තින්තවල කාබනික ද්‍රාවකයක් තියෙන්නේ. ඉමල්ෂන් වල තියෙන්නේ අපි ද්‍රාවකයේ විදිහට ගන්න ජලය. එතකොට අපි බලමු
කාබනික ද්‍රාවකය මගින් සිදු කරන කාර්ය. පුතේ දෘශ්‍රාවතාව පහත හෙලා ගලා යාමේ හැකියාව ලබා දීම තමයි ද්‍රාවකය කරන්නේ. දෘශ්‍රාවිතාව කියන්නේ ද්‍රවවල තියෙන පොඩි ඝර්ෂණය වගේ දෙයක්. දෘශ්‍රාවිතාව කියන්නේ ද්‍රවවල තියෙන පොඩි ඝර්ෂණය වගේ දෙයක්. තාව අඩුකොට තීන්තවලට ගලා යාමේ හැකියාව ලබා දීම. ගලා යාමේ හැකියාව ලබා දීම. ගලා යාමේ හැකියාව ලබා දීම. මේක තමයි මේ එනමල් තින්ත වලින් කරන්නේ. right. ඉමල්ෂන් තින්ත සඳහා යොදා ගන්න ලබන ද්‍රාවකය. මම ඉස්සරලා කිව්වා ඉමල්ෂන් තින්ත සඳහා යොදා ගන්නේ ජලය තමයි ද්‍රාවකයේ විදියට. ද්‍රාවක විදියට යොදා ගන්නේ ජලය. ඉමල්ෂන් තින්ත භාවිතය එනමල් තින්ත භාවිතයට වඩා පාරිසරික හිත කරවන්නේ. එනමල් තින්තවල ද්‍රාවකය එනමල් තීන්තවල කාබනික ද්‍රාවකය එනමල් තීන්තවල කාබනික ද්‍රාවකය වාෂ්ප වී වායුගෝලය දූෂණය කරන අතර ඉමල්ෂන් තින්තවල ද්‍රාවකය වන ජලය වාෂ්ප වීමෙන් එසේ නොවේ. පැහැදිලි මම හිතන්නේ. හරි. අපි ඉදිරියට යන්න බලන්න දරුවෝ. ලංකාව තුළ එනමල් තීන්ත නිෂ්පාදනයේදී කල්ලිකුත් වූ තින්ත මගින් කාබනික ද්‍රාවකය ලබා ගැනීමෙන් නිෂ්පාදකයාට ලබාගත හැකි වාසි දෙකක් සඳහන් කරන්න. දැන් එනමල් තින්ත නිෂ්පාදනයේදී කල්ලිකුත් වූ තින්ත භාවිතය මගින් right. දැන් අපි කල්ලිකුත් වූ තින්ත පරිසරයට බැහැර කිරීමට වියදමක් දරන්න වෙනවා. ඒ මුදල ඉතිරි වෙනවානේ. පළවෙනිම වාසිය. කල් ඉකුත් වූ තීන්ත පරිසරයට බැහැර කිරීම අවම වීම. එක. දෙක කාබනික ද්‍රාවක ආනයනය අඩු කරගත හැකිවීම නිසා මුදල් ඉතිරි වේ. right. අපි ඉදිරියට යමු බලන්න. ඉතා ඉක්මනින් වේලන තින්ත වර්ගයක් නිෂ්පාදනය සඳහා
අවශ්‍ය ද්‍රාවකය තෝරා ගැනීමේදී සැලකිය යුතු ප්‍රධාන ලක්ෂණය කුමක්ද? මේක අපි ඉතා ඉක්මනින් වේලෙන්න ඕන නම් පුතේ. තාපාංකය අඩු වාෂ්පශීලී ද්‍රාවකයක් අවශ්‍යයි. තාපාංකය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ අඩු තාපාංකයකදී මේක වේලෙන්න ඕනේ. ඒ වගේම ද්‍රාවකය ඊටම වාෂ්පශීලී වෙන තරමට අපිට ඉතා ඉක්මනින් වේලා ගැනීමේ හැකියාව තියෙනවානේ. හරි. දැන් ඔය එනමල් තින්තවල තියෙන වාසයක් තමයි ඕක. ඊටාම ඉක්මනින් වේලෙනවා. ඉමල්ෂන් තින්ත වේලෙන ටික කාලයක් ගත වෙනවා. ටික වෙලාවක් යනවා. එනමල් තින්ත ආලේප කිරීමෙන් පසු වියලීමේදී සිදුවන භෞතික හා රසායනික වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. එනමල් තින්ත ආලේප කිරීමෙන් පසු වියලීමේදී සිදුවන භෞතික හා රසායනික වෙනස්කම් දෙකක්. භෞතිකව වෙන දෙයක් තමයි ද්‍රාවකය වාෂ්ප වීම. ද්‍රාවකය වාෂ්ප වීම භෞතික වෙනවා. රසායනික වෙනවා හරස් බන්ධන ඇතිවීම. හරස් බන්ධන ඇතිවීම රසායනිකව සිද්ධ වෙනවා. හරි. හොඳයි දොරට අපි ඊළඟ ප්‍රශ්නයට යමු. අධික වර්ෂාපතනයක් සහිත ප්‍රදේශයක් තුල පිහිටි කඳු බෑවුමක ඇති වගාවකට සුපර් ෆොස්ෆේට් අපි සුපර් ෆොස්ෆේට් වර්ග දෙකක් දන්නවා. SSP සහ TSP සිංගල් සුපර් ෆොස්ෆේට් සහ ට්‍රිපල් සුපර් ෆොස්ෆේට්. පොහොර යෙදීම සඳහා සිසියකු විසින් යෝජනා කරන ලද ක්‍රමයක් රූපයෙන් දැක්වේ. දැන් මෙන්න මේ රූපේ තියෙනවා. මේකේ කලයක් තියෙනවා. මේ හිල් සහිත කලයක්. එතකොට මේ කලේ පොහොර තැම්පත් වෙලා තියෙනවා. දැන් ජලය ආවට පස්සේ මොකද වෙන්නේ? මේ කලය හරහා කලයේ තියෙන පොහොර ශාක මුලට එනවා. වගාවට සමාන්තරව පොළොව තුල වල දමන ලද මැටි කලය තුල පොහොර අඩංගු කොට ජලය මැටි කලය තුලට වත් කිරීම සිදු කරන ලදී. දැන් මේකට වතුර දානවා. මැටි කලවල බිත්තිය හරහා පොහොර සහිත ජලය ඉවතර සෙමෙන්ට් කාන්දු වීම මගින් පසර පොහොර එකතු වේ. වගා සඳහා වැඩි ඵලදාවක් බලාපොරොත්තුවෙන් පොහොර විශාල ප්‍රමාණයක් යෙදීමෙන් ඇතිවිය හැකි ආර්ථික හා පාරිසරික අවාසිය බැගින් සඳහන් කරන්න. ශ්‍රී ලංකාවේ පොස්පේට් අඩංගු විශාල මැපරයිට් නිධිය පිහිටා ඇති නගරය නම් කරන්න. අධික වර්ෂාපතනයක් සහිත ප්‍රදේශයක් තුල පිහිටි කඳු බෑවුමක ඇති වගාවකට සුපර් ෆොස්ෆේට් පොහොර එකතු කිරීම නිසා සිදුවිය හැකි අවාසිය කවරේද? සිසුවා විසින් යෝජිත ක්‍රමයේ මගින් ඉහත තුන කොටසේ සඳහන් කරන ලද අවාසිය අවම කරගන්නේ කෙසේද? සිසුවා විසින් යෝජිත ක්‍රමයේ මගින් ඇතිවිය හැකි අවාසියක් සඳහන් කරන්න. වාසිය අවාසිය ඔක්කොම අහනවා. ඉදිරියට යන්න. වගා සඳහා වැඩි ඵලදාවක් බලාපොරොත්තුෙන් පොහොර විශාල ප්‍රමාණයක් යෙදීම විය හැකි ආර්ථික හා පාරිසරික අවාසියක් සඳහන් කරන්න. ආර්ථික අවාසිය තමයි ආර්ථික අවාසිය තමයි විශාල පිරිවැයක් යෙදිය යුතු වෙනවා. නැත්නම් සල්ලි අවශ්‍ය වෙනවා. යෙදිය යුතුයි. විශාල පිරිවැයක් යෙදිය යුතුයි. දෙවෙනි එක පාරිසරික අවාසිය තමයි පාරිසරික අවාසිය තමයි පරිසරයට පෝෂක මුදා හැරීම නිසා පරිසරයට පෝෂක
මුදා හැරීම නිසා සුපෝෂණ තත්ත්ව ඇතිවේ. තත්ත්ව ඇතිවිය හැක. ඇතිවිය හැක. දැන් පොහොර කියන පෝෂකයක්නේ. මේ පෝෂක අප දන්නා මේ විශේෂයෙන් පොස්පේට් නේ. පොස්පේට් කියන පොහොර පෝෂකය මුදා හැරීම නිසා අපි දන්නවා සුපෝෂණ තත්ත්වය ඇති වෙනවා කියලා. අපි දන්නවා සුපෝෂණය කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. දැන් ආර්ථික වශයෙන් වෙන පාඩුව තමයි පොහොර ඕන්ට වැඩි දැම්මම ඒක හේදිලත් යනවා සල්ලිත් යනවා. ශ්‍රී ලංකාවේ පොස්පේට් අඩංගු විශාල වැපඩයිට් නිධිය පිහිටා ඇති නගරය නම් කරන්න. පුතේ වැපඩයිට් තියෙන ප්‍රධානම නගරය තමයි එප්පාවල, අනෙක් නගරය තමයි රිදීගම. ඊට අමතරව දැන් ඔය අපි පාර්ශ්වික අල්පාම්ල සඳහා යොදා ගන්න සර්පන්ටයින් ඛනිජය කොහෙද තියෙන්නේ? අපි දන්නවා උකුවැල ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. අධික වර්ෂාපතනයක් සහිත ප්‍රදේශයක් තුළ කඳු බෑවුමක ඇති වගාවකට සුපර්ෆොස්ෆේට් එකතු කිරීම නිසා සිදුවිය හැකි අවාසිය කවරේද? අධික වර්ෂාපතනයක් තියෙන ප්‍රදේශයක කඳු බෑමක් තුළ තිබ්බොත් එහෙම සුපර්ෆොස්ෆේට් දියවි ගලාගෙන යා හැකියි. දැන් කඳු බෑවුමක වර්ෂාව වෙනනම් මොකද වෙන්නේ? සුපර්ෆොස්ෆේට් දිය වෙලා ගලාගෙන යවන්න හැකියි. ගලාගෙන ගොස් ස්වභාවික ජල ප්‍රවාහ වලට එකතු වෙ හැකියි. සිසුවා විසින් යෝජිත ක්‍රමයේ මගින් තුන කොටසේ සඳහන් කරන ද අවාසිය අවම කරගන්නේ කෙසේද? සිසුවා විසින් යෝජිත ක්‍රමයේ මගින් ඉහත තුන කොටසේ සඳහන් කරන ලද අවාසිය අවම කරගන්නේ කෙසේද? පොහොර පසට එක්වීමට ගතවන කාලය වැඩිවීම තුළින්. පසට පොහොර එක්වීමට ගතවන කාලය වැඩිවීම තුළින් මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් තමයි මේ පෝෂක පසට එකතු වෙන්නේ. සිසුවා විසින් යෝජිත ක්‍රමයේ මගින් සිදුවිය හැකි අවාසියක් සඳහන් කරන්න. පළවෙනි අවාසිය තමයි මේ මුල් පද්ධතියේ එක් කොටසකට පමණක් පෝෂක ලැබීම. දෙවෙනි එක වර්ෂාධික කාලය තුල මැටි මුට්ටිය පිරි ජලය උතුරා යාම. වෙන පුළුවන් අවාසි තමයි වැසි කාලය තුල මැටි මුට්ටිය පිරලා ජලය එළියට විසි වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි මුල් පද්ධතියේ දැන් අර එක පැත්තකින් විතරනේ වතුර එන්නේ. ඒතර අනිත් පැත්තට පොහොර නොලැබී යාමේ ඉඩ කඩක් තියෙනවා. right. හොඳයි දරුවනේ අපි ඊටම ප්‍රායෝගික ප්‍රශ්නයක් සාකච්ඡා කරේ. එහෙමනම් අපි මීළඟට 2018 ප්‍රශ්න පත්‍රයේ D කොටස එහෙමත් නැත්නම් භෞතික විද්‍යා ප්‍රශ්න හා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මීළඟ වීඩියෝ වෙත යොමු වෙමු.